समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ තා භික්ඛුනියා නන්දකස්ස ධම්ම දේශනාය අත්තමනෝ චේව පරිපුන්න සංකප්පෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අම්බලන්ගොඩ අලුත්වල පදිංචි තිලිනි භාග්‍යා ගෝතමී හේරත් දියණිය විසින්. ඒ දියණියන් බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ අද දිනට දී ඇති තිලිනි භාග්‍යා දියණියගේ උපන්දිනයේ නිමිත්තෙන් සිදු කරන්නා වූ මේ පින්කම තිලිනි භාග්‍යා දියණියගේ අනාගත ජීවිතය නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම ස්වාමියා වන අෂේන් පියුමාල් විජේශ්‍රී යන දෙදෙනාගේ යුග දිවියටද ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම සඳහා ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ධර්මාබෝධය ආශිර්වාදයක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. නිසා දෙදෙනාටම බොහෝම සතුටින් සැනසෙල්ලෙන් තමන්ගේ යුග ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඒ වගේම සුජීවත්ව සිටින දෙපාර්ශවයේම දෙමව්පියන් වන ඩී.ඩබ්ලිව් විජේශ්‍රී මහත්මයා සහ කේමානාලනී මහත්මනියටත් කරුණාරත්න හේරත් මහත්මයා සහ කුසුම් හේරත් මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ඒ වගේම අකින්සා කල්මිනි ඒ වගේම සෙනුමිත දිම්සර කෝෂිනා හෂ්මි යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ඒ වගේම දැනට රෝගීව සිටින එච්.ඩබ්ලිව් ඥානවතී අත්තම්මාටත් නිදුක් නිරෝගී සුවය ලැබී ධර්මාබෝධය ලබා ගැනීමට හැකි වේවා. ඒ වගේම දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින පවිත්‍රා හේරත් සොහොයුරියට සහ තක්ෂිලා දමයන්ති හේරත් සොහොයුරියට නිරෝගී පින්වත් දරුවන් ලැබීමට අවශ්‍ය කරන නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ දරුවන් මේ ලෝකෙට බිහි කරන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික සුවපත් භාවය ලැබේවා. නිදුක් නිරෝගී සම්පන්න දරුවන් මේ ලෝකෙට බිහි වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින දෙපාර්ශවයේම සොහොයුරියන්ටත් නෑදෑ හිතවතුන්ටත් ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණයේ සසර දුකින් මිදීමට උපකාර වේවා. ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් සියලු දෙනාගේ ප්‍රඥාව දී කරමින් නිවන් දොරට විවර කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන
ධර්ම දේශනා සිද්ධ කරන ස්වාමින් වහන්සේලාටත් ඒ වාගේ මනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දිගාසරි සම්පත්තියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ සලායතන වග්ගයේ සඳහන් වන නන්දකෝවාද සූත්‍ර දේශනාව. නන්දක සාමින් වහන්සේ විසින් භික්ෂුණීන් වහන්සේලාට දුන්නු අවවාද සඳහන් වෙන සූත්‍රය තමයි නන්දකෝවාද සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එදා පින්නතුනි 500ක් භික්ෂුණීන් වහන්සේලාත් එක්ක ප්‍රජාපති ගෞතමිය ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කළ බුදුහාමුදුරුවන්ට සීපත් කළා භාගතුන් වහන්සේ අපිට අවවාද කරන සේක්වා, මේ භික්ෂුණීන්ට අනුශාසනා කරන සේක්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කළා කිව්වා, ආනන්ද, භික්ෂුණීන්ට ධර්ම දේශනා නැත්නම් අවවාද කරන මේ කාර්ය සෑමදාම තථාගතයන් වහන්සේට කරන්න බෑ. ඒ නිසා මේක භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ පින්නතුනි බෙදලා දීලා තිබුණා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් සතියේට දවස් 7 නම් ඒ දවස් 7ට බුදුහාමුදුරු 7 නමක් පත් කළා තිබුණා භික්ෂුණීන්ට බණ කියන්න. ඉතින් බුදුහාමුදුරු ආනන්දහන්ට කතා කරලා කිව්වේ, ආනන්ද, බලන්න අද කාටද භික්ෂුණීන්ට බණ කියන්න තියෙන්නේ. පින්නතුනි බණ කියන්න තිබුණ නන්දක කියන සාමින් වහන්සේට. බුදුහාමුදුරු ආනන්දහන්ට කතා කරලා කිව්වා, ආනන්ද, නන්දකට එන්ට කියන්න. නන්දකට කියන්න භික්ෂුණීන්ට බණ කියන්න කියලා. ආනන්ද හාමුදුරුව නන්දක හාමුදුරුවන්ට කතා කළත් නන්දක හාමුදුරුව පින්නතුනි භික්ෂුණීන්ට බණ කියන්න අදිමදි කරනවා. ඒ වෙන මොකක්ක නිසා නෙවෙයි, නන්දක ස්වාමින් වහන්සේගේ ගිහි කල භාර්යාවත් පින්නතුනි දැන් ඇවිල්ලා ඉන්නවා මෙතන බණ අහන්න. නන්දක හාමුදුරන් ගිහි කල භාර්යාව මේ භික්ෂුණීන් 500 අතර ඉන්නවා බණ අහන්න ඇවිල්ලා. ඒක නන්දක හාමුදුරුව කල්පනා කළා, මගේ ගිහි කල භාර්යාව තියාගෙන මෙතන බණ කියනකොට භික්ෂුන් වහන්සේලා හිතාවේ, අයියෝ තාමත් නන්දකට ගිහි කාලේ බැම් ඇත අරගන්න බැරි වුණානේ. ගිහි කාලේ ස්වාමි දියණිය තියාගෙන තාමත් ළඟ තියාගෙන බණ කියනවනේ කියලා. මේ දෝෂාරෝපණය අහන්න වේදෝ කියන දේ නිසා තමයි නන්දක හාමුදුරුව අදිමදි කරන්නේ භික්ෂුණීන්ට බණ කියන්නේ. කෙසේ හෝ වේවා පින්නතුනි, භාගතුන් වහන්සේගේ ඉල්ලීම පරිදි නන්දක හාමුදුරුවෝ ධර්ම දේශනා කරන සූදානම් වුණා භික්ෂුණීන්ට. හැබැයි නන්දක හාමුදුරුවෝ කිව්වා, ස්වාමීනි, භාගතුන් වහන්සේ මට ජේතවනාරාමේ භික්ෂුණීන්ට බණ කියන්න බෑ. එහෙනම් කොහෙද පුළුවන්? මේ ළඟදී පන්සලක් ඇදුවනේ කොසල් රජුරෝ විසින් පින්නතුනි. ඒ තමයි කාලකාරාමය. ඒ කාලකාරාමයට එන්න කියන්න කිව්වා භික්ෂුණීන්ට. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමීට කිව්වා, කාලකාරාමයට වඩින්න මම තව සුළු මොහොතකින් නන්දක ස්වාමීන් වහන්සේ වන්නම් බණ කියන්න. භික්ෂුණීන් වහන්සේලා පින්නතුනි වැඩම කළා. වැඩම කළාට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ දේශනාව කියනවා අත්ත දුතියෝ. ඒ කියන්නේ දෙවන්නේක් ඇතුවයි පින්නතුනි විහාරයට ගියේ බණ කියන්න. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ වඩිනකොට භික්ෂුණීන් වහන්සේලා හරියට සතුටු වුණා. හේතුව තමයි අද නන්දක හාමුදුරුවනේ අපිට බණ කියන්නේ. නන්දක හාමුදුරන්ගේ දේශනා පින්නතුනි හරීම පිළිවෙලයි, පැහැදිලි. ඒ වගේම දේශනාත් පින්නතුනි හරීම සාර්ථකයි. ඉතින් භික්ෂුණීන් වහන්සේලා සතුටටපත් වෙලා ධර්මාසනයේ වැඩ ඉනකොට නන්දක ස්වාමීන් වහන්සේ කියනවා, නැගණිවරුනි, අද මම බණ කියන්නේ නිකන් දේශනාවක් හැටියට කියාගෙන යන්නේ නැහැ. මේ දේශනාව කරන අතරතුර ඒ කියන්නේ මේක සාකච්ඡාවක් හැටියටයි යන්නේ. දේශනාව කරනකොට මම ප්‍රශ්නයක් ඇහුවොත් තේරෙනව නම් තේරෙනව කියලා කියන්න. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. හැබැයි
ධර්මයේ පිළිබඳව මේ ධර්ම දේශනා පිළිබඳව යම් කෙනෙකුට විමතියක් සැකයක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් වෙන කාගෙන්වත් අහන්න එපා. ඒක මගෙන්ම අහලා මෙතෙන්දිම අහලා විසඳගෙන යන්න කිව්වා. නන්දකහඳුරන්ගේ බණ කොච්චර ලස්සනද කියන්නේ පින්නතුනි. දවසක් නන්දකහඳුරු භික්ෂූන් වහන්සේලාට බණක් කියනවා. මේ බණ අහන්න භාගතුන් වහන්සේ පින්නතුනි ශාලාවේ දොරටුව ළඟට වැඩම කළා. ඇතුළට වැඩම කළේ නැහැ. දොරටුව ළඟ ඉඳගෙන බුදුහාඳුරුව පින්නතුනි බණ අහනවා. නන්දකහඳුරු බණ කියනවා ඉවරයක් නැහැ පින්නතුනි දිගටම බණ කියනවා. දැන් බුදුහාඳුරුව දොරටුව ළඟ පින්නතුනි හිටගෙන. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි ඇතුළට වැඩම කළා ශාලාවේ. වැඩම කළ භාගතුන් වහන්සේ කියනවා නන්දක බණ ටික නම් හරීම ෂෝක් කිව්වා. ඒ වුණාට ටිකක් දිග වැඩි කිව්වා. නන්දකේ බණත් අහලා මගේ පිටත් දැන් රිදෙනවයි කිව්වා. ඉතින් නන්දකහඳුරු අහනවා භාගතුන් වහන්සේ වැඩි කොයි වෙලාවේද? නන්දක බණ පටන් ගන්නකොට තමයි මමත් වැඩි කිව්වා. ඉතින් නන්දකහඳුරු කිව්වා භාගතුන් වහන්සේත් මගේ බණ අහනවයි කියලා දැනගත්තා නම් මට මේ ටිකවත් කියා ගන්න බැරි වෙනවයි කිව්වා. කවුරු ඉන්න තැන බණ කිව්වත් බුදුහාමුදුරු ඉන්න තැන බණ කියන එක ලේසි නැහැ පින්නතුනි. ඉතින් කෙසේ හෝ වේවා නන්දක සාමින් වහන්සේට මේ කිව්වේ පින්නතුනි ඒ තරම් බණ කියන්න පුළුවන් ලස්සනට. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පවා නන්දක සාමින් වහන්සේගේ දේශනා හොඳින් අහලා තියෙනවා. හොඳින් ශ්‍රවණය කළා තියෙනවා. ඉතින් දේශනාව පටන් ගන්න මෙහිමයි පින්නතුනි. නන්දක හාමුදුරුව අහනවා නැගෙනවරුනි චක්කුං නිච්ඡං වා අනිච්ඡාති. මේ ඇස නිට්ටයද අනිත්‍යයිද? අනිච්ඡං බන්තේ මේ ඇස අනිත්‍යයි. යම්පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුක්ඛං බන්තේ ස්වාමිනී එක දුකයි. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමුනුපස්සිතුං ඒසෝම මේසෝමස් මේසෝ මෙයත්තාතේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ ගන්න පුළුවන්ද? නොහේතම් බන්තේ ස්වාමිනී හිම ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි ඒක මට ඕන විදියට පවත්වන්න පුළුවන් කමක් නැත නිසා. නන්දකහඳුරු අහනවා මේ අහන නිසා උත්තර දෙනවද එහෙම නැත්නම් මේ අවබෝධයෙන් උත්තර දෙනවද කියලා ඇහුවා. නෑ නන්දකහඳුරුවනේ අපි ඇත්තටම ඔය කරුණ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙනමයි මේ උත්තර දෙන්නේ. අවබෝධයෙන් උත්තරමයි අපි කටයුතු කරන්නේ. ඊට පස්සේ නන්දකහඳුරුව අහනවා රූපං නිච්ඡං වා නිච්ඡාති. මේ රූපේ නිට්ටයද අනිත්‍යයිද? අනිච්ඡං බන්තේ මේ රූපයත් අනිත්‍යයි. යම්පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්තේ ස්වාමිනී ඒක දුකයි. යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලනුතං සමුනුපස්සිතුං ඒසෝම මේසෝමස් මේසෝ මෙයත්තාතේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ ගන්න පුළුවන්ද? නොහේතම් බන්තේ ස්වාමිනී හිම ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් නැති නිසා. අන්න මේ විදිහට ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් පිළිබඳ වැහුවා. ආධ්‍යාත්මික ආයතන හය මොනවද පින්නතුනි? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. බාහිර ආයතන හය මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. දැන් පින්නතුන් දන්නවා ඇහැට ගැටෙන්නේ රූප, කනට ගැටෙන්නේ ශබ්ද, නාසයට ගැටෙන්නේ ගඳ සුවඳ, දිවට දැනෙන්නේ රස, කයට දැනෙන්නේ පහස, මනසට දැනෙන්නේ අරමුණු. මේ කරුණ වලට බුදුරජාන් වහන්සේ පින්නතුනි බොහොම ලස්සන උපමා ටිකක් පැහැදිලි කරනවා. දැන් ඇහැ තියෙනවනේ. මේ ඇස අපේ පින්නතුන් අහලා තියෙනවා මේ පළගැටිය කියන සතා පහන් දැල්ලට හරි ආසයිනේ. ඌ කරන්නේ මොකද්ද? ඒක දකිනකොට ඇහැට ලොකු ආස්වාදයක් තියෙනවා ඌගේ. ආස්වාදයේ වැඩිකමට පළගැටිය කරන්නේ ඒ පහන් දැල්ලට පනිනවා. හැබැයි පනින්නේ නිකමට නෙවෙයි ඒ ඌගේ විනාශයට. එතකොට මොකක් පිනවන්නද මේ පනින්නේ? ඇස පිනවන්න. ඇස පිනවන්න ගිහිල්ලා පළගැටිය විනාශයටපත් වෙන්න ආසේ මහණෙනි මේ ලෝකේ සත්‍යයනොත් ඇස පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනවයි කිව්වා. ඊළඟට පින්නතුනි කන. උපමාව තමයි වැද්දෝ
කැලෑ විඳගෙන වස්තනුරාවයක් පිබිනවා. වස්තනුරාවය කියන්නේ පින්නතුනි බටනලා හඬට. මේ කහන්න හරි ආසයි මුවෝ. මුවෝ කරන්නේ මොකද්ද? මේ බටනලා හඬ පිඹිනකොට මේකට ටික ටික ලං වෙනවා. ඊතලයක් අරගෙන වැද්ද කරන්නේ මොකද්ද? විදිනවා. දැන් මුවෝ මොකක් පිනවන්නද මේ ඉන්නේ? කන පිනවන්න. දැන් කන පිනවන්න කියලා හිතාගෙන මුවා බටනලා හඬට ලං වෙනකොට වැද්ද ඊතලයක් අරගෙන විදිනවා. අන්න කන පිනවන්න ගිහිල්ලා මුවා විනාශයටපත් වුණාසේ මහණෙනි මේ ලෝක සත්වයනුත් කන පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනවා. ඊළඟට නාසය. පින්නතුනි සමහර කාලවලට ඇතුන්ගේ මද ගලනවා. අපිට ගඳ වුණාට මීමැස්සන්ට සුවඳයි. මීමැස්ස කරන්නේ මොකද්ද? ඇතාගේ කණේ ගිහිල්ලා වහනවා. ඇතා කන් දෙක හොලවනවනේ කම්පල පහර වදිනකොට මීමැස්සා පින්නතුනි මරණයටපත් වෙනවා. මොකක් පිනවන්නද ගියේ? නාසය පිනවන්න. අන්න නාසය පිනවන්න ගිහිල්ලා මීමැස්සා විනාශයටපත් වුණාසේ මේ ලෝක සත්වයනොත් නාසය පිනවන්න ගිහිල්ලා විනාශ ස්වභාවයටපත් වෙනවා. ඊළඟට දිව. මාළුන්ට ගංගාවල ඇලදොලවල කොච්චර කන්න දේවල් තිබුණත් අර බිලී කොක්කොටමනුප ගැඩවිලා තමයි කන්න යන්නේ. මොකක් පිනවන්නද මේ? දිව පිනවන්න. අර බිලී කොක්කොටමනුප ගැඩවිලා කන්න ගිහිල්ලා මාළුවා මේ යමට අහු වෙලා මරණයටපත් වෙන්නාසේ දුකටපත් වෙන්නාසේ මේ ලෝක සත්වයනොත් දිව පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාශ ස්වභාවයටපත් වෙනවා කිව්වා. ඊළඟට පින්නතුනේ කය. ඇතෙක් කැලෑවට යනවා. කැලෑවට ගිහිල්ලා ඇතින්නක් එක්ක පින්නතුනේ යාළු වෙනවා. යාළු වෙලා දෙන්න කයත් හොඳට පිනවනවා. පිනවගෙන ආපහු පින්නතුනේ ගමට එනවා. ගමට ආවට පස්සේ අලියත් දැක්කහම මිනිස්සු නිකන් ඉදීවිය කොටන් අද්ද ගන්නවා වැඩ කර ගන්නවා මිනිස්සු. ආන්න මේ ඇතාට නිකන් ඉන්න බැරුව කැලෑවට ගිහිල්ලා ඇතින්නක් එක්ක යාළු වෙලා කයත් පිනවගෙන ගමට ඇවිල්ලා කොටන් අදින්නාසේ මේ ලෝක සත්වයනුත් මේ කන පිනව මේ ශරීරයේ පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ පින්නතුනේ විනාශ ස්වභාවයටපත් වෙනවා කිව්වා. අන්න එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න මේ අසකන නාසය දිව ශරීරය සහ මනස කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6 තුල පින්නතුනේ අපි කටයුතු කරනකොට එහෙම නැත්නම් ආධ්‍යාත්මික 6 තියෙන පින්නතුනේ අපි ළඟනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේවා තියෙන පින්නතුනේ බාහිර ලෝකයේ තුල. එතකොට අපි දන්නවා මේක එකක් නෙවෙයි පින්නතුනේ මේක දෙකක්. නමුත් එකක් මේක දෙකක් කොට තිබෙන දේ එකක් කොට ගත්තේ කවුරුන් විසින්ද? අපි විසින්මයි. ඒ නිසා බාහිර ලෝකයේටයි දේවල් බාහිර ලෝකයේ තුල තියෙන දුන්නා නම් පින්නතුන් දන්නවා අද අපිට මේ දුක නැහැ. ඒ කියන්නේ ඇස තියෙන්නේ අපි ළඟ රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල. කන තියෙන්නේ අපි ළඟ ශබ්ද තියෙන්නේ බාහිර ලෝකයේ තුල. නාසය තියෙන්නේ අපි ළඟ ගඳ සුවඳ තියෙන්නේ පින්නතුනි බාහිර ලෝකයේ තුල. එතකොට බාහිර ලෝකයේත් එක්ක මේ ගනුදෙනුව කරන තාක් කල්නේ පින්නතුනි මේ දුක ඇති වෙලා තියෙන්නේ. හැබැයි ලෝකයේත් එක්ක තියෙන මේ ගනුදෙනුව කෙනෙකුට නතර කරන්න පුළුවන් නම් එදාට පින්නතුනි දුකෙනුත් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් බුදුහාමුදුරු දේශනා කළා දැන් කළු ගුණෙක් ඉන්නවා සුදු ගුණෙක් ඉන්නවා. පින්නතුන් දන්නවා කළු ගුණා සුදු ගුණාට සංයෝජනයිද? නැහැ. සුදු ගුණා කළු ගුණාට සංයෝජනයිද? නැහැ. හැබැයි කළු ගුණයි සුදු ගුණයි දෙන්න කඹයක් ලණුවක් අරගෙන කවුරු හරි කෙනෙක් මේ දෙන්න එකට බඳිනවා. දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි පින්නතුනේ. එහෙනම් ඇහැ රූපයට සංයෝජනයිද? නැහැ. රූපය ඇසට සංයෝජනයිද? නැහැ. රූපය ඇසට සංයෝජනත් නැහැ, ඇහැ රූපයට සංයෝජනත් නැහැ. මේක දෙකක් නෙහෙනම්. එහෙනම් දැන් අර කළු ගුණයි සුදු ගුණයි කඹයක් අරගෙන බැඳන්නේ. ඒ බැඳපු කඹේ කවුරු හරි කෙනෙක් පින්නතුනි පිහියක් අරගෙන කපනවා. දැන් සංයෝජනයිද? නැහැ. දැන් කළු ගුණා යන්නේ ඌට ඕන පැත්තේ, සුදු ගුණා යන්නේ පින්නතුනි ඌට ඕන පැත්තේ. ඒ වගේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය යම් කෙනෙකුට තීක්ෂණ ප්‍රඥාවෙන් කපලා අයින් කරන්න පුළුවන් නම් එදාට පින්නතුනි ඇහැ පැත්තක රූපය පැත්තක. බුදුහාමුදුරු දේශනා කරනවා මිනිස්සු රූපේ විතරක් මම මගේ කියලා ගත්තනම් මට ඒත් කමක් නැහැ කිව්වා. මේ මිනිස්සු මනසත් ආත්මී වශයෙන් මම මගේ කියලා ගන්නවා කිව්වා. මමයි දැක්කේ මගේ ඇස් දෙකෙන්ම දැක්ක ඔයා කොහොමද නැහැ කියන්නේ? මේ ආදී වශයෙන්. එතකොට තේරුම් ගන්න ඕනේ මේ කිව්වේ රූපය
මම මගේ කියලා ගන්න එක හොඳයි කියන එක නෙවෙයි. රූපය මම මගේ කියලා ගත්තත් කමක් නැහැ. මොකද පින්නතුනි ඒක එකාත්මික දිවරයිනේ. නමුත් මනසාත්මී වශයෙන් ගත්තොත් ඒක එකාත්මික දිවර වෙන්නේ නැහැ. ඒක භවයෙන් භවයට පින්නතුනි ඒක ගමන් කරන බව හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි යම්කිසි වෙලාවක පින්නතුනි ජීවිතයේ කුසල්ම කරලා අවසාන මොහොතේ අපිට අකුසල චේතනාවක් මතක් වුණොත් తాවකාලිකව පින්නතුනි දුගතිය උපදිනවා. හැබැයි බලවත් වෙන්නේ මොනවද? කුසලයේ පින්නතුනි බලවත් වෙනවා. ඒ වගේ යම්කිසි කෙනෙක් පින්නතුනි අකුසල් කළා අකුසල්ම කරලා අවසාන මොහොතේ Taman ජීවිතයේ කොතනක හෝ දවසක කරගත්තු කුසල් සිතිවිල්ලක් අවසාන මොහොතේ මතක් කරගන්නවා. ඒක මතු කරගෙන ඔහු ඇය පින්නතුනි తాවකාලික උපදිනව සුගතියේ. තේරුම් ගන්න ඕනේ පින්නතුන්ට මතකයි අපේ බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ බුදු වෙන්නට කලින් බෝධිය මුල වැඩ ඉන්නකොට මාරයා ඇවිල්ලා කිව්වා බුදු වෙන්න බෑ වීරිය අතහරින්න අනිත් මිනිස්සු වගේ පිනක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න කිව්වා. කවුද කියන්නේ? මාරයා. බුදු වෙන්න බෑ වීරිය අතහරින්න අනිත් මිනිස්සු වගේ පිනක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ මාරයාට මතක් කරන මාරය පිනෙන් මට ඇති වැඩක් නැහැ. පිනෙන් වැඩක් ඇති මිනිස්සුන්ට ඔය කතාව කියන්න මට පිනෙන් ඇති වැඩක් නැහැ. මට ඕනේ කුසලයයි කිව්වා. අන්න. එතකොට පින්නතුනි මාරයා බාධා කරන්නේ පිනටද? නෑ. මාරයා බාධා කරන්නේ පින්නතුනි කුසලයට. මාරයා බාධා කරන්නේ කුසලයට. දැන් අපිට බලන්නකෝ පින්නතුනි ටෙලි නාට්‍යයක් බලනකොට අපිට නිදිමත නෑ. නමුත් බණපොතක් කියනකොට අපිට නිදිමතයි. ඒ කියන්නේ සසරෙන් එතර වීම සඳහා යම්කිසි වීරයක් ගන්නකොට එතන පින්නතුනි මහා උදාසීන බවක් ඇති වෙනවා. කම්මැලිකමක් ඇති වෙනවා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ මායාවෙන් ලැබෙන බාධාවක් කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේ අපිට චිත්‍රපටියක් බලනකොට නිදිමත නැහැ. නමුත් භාවනා කරන්න පටන් ගන්නකොට ඒ වෙලාවෙල නිදිමත හැදෙනවා. ඒ බලන්නේ හැටි පින්නතුනි. ඒ හැටි කියලා කියන්නේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ කුසලයේ සඳහා යම්කිසි වෙලාවක වීරය කරනව නම් ඒකට බාධා ඇති වෙනවා. ටෙලිනාට්‍ය චිත්‍රපටියක් බලනකොට අපිට මොකුත් නිදිමත නැහැ. පැය ගණන් උනන් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒවා තුළ රාග, දේශ, මෝහ මේ ආදී දේවල් රැස් වෙනකොට මායයට පින්නතුනි තවත් දුරට අපිව දුක් දෙදී මේ සංසාරේ තියාගන්න පුළුවන්. ඒසත් පින්නතුන් දන්නවා මේකේ නැවත ඉපදීම තුළ දුකම තමයි සකස් වෙන්නේ. දැන් ජරා මරණ වට කරගෙන පහර දෙනකොට කුසලයේම තමයි පින්නතුනි කරන්නට ඕනේ. වෙන පිහිටක් වෙන සරණක් මේ වෙලාවේ කොතනකවත් කොයි මොහොතකවත් නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා නන්දක සාමින් වහන්සේ දේශනා කරනවා නැගණිවරුනි දැන් නුඹලා කියනවා ඇසත් අනිත්‍යයි ඇසට දකින රූපත් අනිත්‍යයි කනත් අනිත්‍යයි ශබ්දත් අනිත්‍යයි මේ සියල්ලම අනිත්‍යයිනේ. දැන් පින්නතුන් දන්නවා මේ ඇස කියලා කියන්නේ පින්නතුනි පුරාණ කර්මයක්. ඇහැක් නිකන් ලැබෙන්නේ නැහැ. පෙර සංසාර ජීවිතවලදී අපි හේතු ඇහැක් ලබන්න හේතු සකස් කරපු නිසායි ඇස නැමැති ඵලයක් මේ ලැබිලා තියෙන්නේ. මේ ඵලයෙන් දැන් අනාගතයටත් අපි සකස් කරන්න පින්නතුනි දුකක් නම් ඒක තම තමා විසින් තේරුම් ගන්න ඕනේ. වර්තමානයේ තුල අපි සිද්ධ කරන නැත්නම් වර්තමානයේ තුල අපි සිතන සෑම දේ තුලම පින්නතුනි අනාගතයට යම්කිසි දෙයක් සකස් වෙන බව මතක තියාගන්න ඕනේ. මොකද අතීතයේ අපි හේතු යම් අවස්ථාවලදී සකස් කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි පින්නතුනි මේ වර්තමානයේ තුල භුක්ති විඳින්නේ. නමුත් මේ වර්තමානයේ තුල අපි අනාගතයට සකස් කරන්නේ පින්නතුනි වර්තමානයේ තුල ඉඳගෙන හේතු නම් එහෙනම් තේරුම් ගන්න ඕනේ අනාගතයටත් මේකේ ඵලය කියන එක සකස් වෙනවා පින්නතුනි. හිතක් හදන වැඩපිළිවෙලේදී අතීතේ නෙවෙයි අනාගතෙත් නෙවෙයි වර්තමානයේ තුල ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න. ඒ තමයි හිත හැදීමේ වැඩපිළිවෙලේ මූලික පින්නතුනි අරමුණ. වර්තමානයේ තුල යම් කෙනෙකුට මේ හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව මේක අතීතයේ දේවල් වර්තමානට අදින එකවත් එහෙම නැතුව මේ අනාගතයේ පිළිබඳව යම් බලාපොරොත්තු තියාගන්න එකවත් ඒක නෙවෙයි පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසිදති මේ වර්තමානයේ තුල යම් කෙනෙකුට මේ පවතින දේ පිළිබඳව නුවණින් විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ආන්නේ යත්තාට තමයි පින්නතුනි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ
අස්තිර ස්වභාවයේ පිළිබඳව නුවණින් තේරුම් ගන්න විදක දැන් මේකේ විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනෙකුට පින්නතුනි ඒ ඇත්තා කවදාවත් මේ අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්නේ නැහැ. අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්නේ කොහොමද? අතීතෙන් මම මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අතීත රූපය තුල පින්නතුනි හිත පිහිටවනවා. අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? අනාගතේ මම මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව උපදීවා කියලා අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් එපා. ඒ දෙකම මොකද්ද? අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්නත් එපා. අනාගත පංචස්කන්ධයක් පින්නතුනි ප්‍රාර්ථනා කරන්නටත් එපා. එහෙනම් කල යුත්තේ මොකද්ද? මේ වර්තමානයේ ලැබිච්ච පංචස්කන්ධයේ දෙස නැත්නම් මේ කුණු ගොඩ දෙස නුවණින් විදර්ශනා ප්‍රඥාවෙන් පින්නතුනි දකින්න ඕනේ. ආන්න එතකොට තමයි සසරේ ස්වභාවයේ තේරුම් අරගෙන මේ ජීවිතේ පින්නතුනි මෙතනින් අයින් කරන්න අහක් කරන්නට පුළුවන්කම තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කෙරේ තියෙන ඇති ආලය ඇති සෙනෙහස පින්නතුනි මේක උපාදානයක් බවට පත් කරගත්තොත් ඒක තමයි පින්නතුනි දිගින් දිගටම යන්නේ. නිසා පංචස්කන්ධය තුල නෙවෙයි දුක, මේ පංචස්කන්ධය මම මගේ කියලා ගතු දවසට තමයි පින්නතුනි ඒ දුක කියන එක හටගන්නේ. ඒක මම මගේ කියලා දැඩිව තෘෂ්ණාවෙන් ගහණය කරගත් දවසට තමයි පින්නතුනි දුක කියන එක හටගන්නේ. ඒකනේ පින්නතුනි මේ තාක්කල් අපි සකස් කළේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතු කොටස් තියෙනවා. මේ පඨවි ධාතුවට විතරක් මේක පවත්වන්න බෑ. පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි දෙක තිබුණා කියලා වායෝ ධාතුව විතරක් මේක පවත්වන්නත් බෑ පින්නතුනි. මේ සියලුම ධර්ම කොටස් එකතු වෙන්න ඕනේ මේක පවත්වන්නට. ඉතින් අන්න මේ தত্ত্বය මෙහි යථා ස්වභාවයේ ඇතුළාන්තය නුවණින් කෙනෙකුට හොඳින් වටහා ගන්න පුළුවන් නම් පින්නතුනි ආන්නේ ඇත්තාට තමයි මේ ධර්මයේ හොඳින් අවබෝධ කරගන්නත් පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බඹයක් තරම් වූ ශරීරය තුලම තමයි බුදුහාමුදුරුවෝ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් පැනෙව්වේ. වෙන කොහෙවත් නෙවෙයි මේ බඹයක් තරම් වූ කුණු පංචස්කන්ධය තුලමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ ලෝකය මොකද්ද කියලා තේරුම් කරලා දුන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනි අනේදාට ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ සමහර වෙලාවට අනුසේ වශයෙන් පින්නතුනි හිතේ යම් යම් රාග ඒ දේවල් තැන්පත් වෙලා තියෙන. ඒ කියන්නේ එබදු රාගයක් අනුසේ වශයෙන් තැන්පත් වෙලා තිබුණොත් තමයි එබදු රූපයක් දකින්න ලැබුණොත් ආයි රාගය උපදින්න පින්නතුනි. එහෙම නැත්නම් රාගය ප්‍රහාණය කළා නම් ආයි රාගය උපදින්න විදියක් නැහැ. නමුත් රාගයේ ප්‍රහාණය නොකරපු නිසා ලස්සන රූපයක් දැක්කහම රාගය කියන එක පින්නතුනි උපදින්නේ. ඒ නිසා අනුසේ වශයෙන්වත් ඉතුරු කරගන්න එපා. මානෙ කොනක්වත් ඉතුරු කරගන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් රහත් වෙනකන් පින්නතුනි මානෙයත් රහත් වෙන තුරාවට මානෙ තියෙනවනේ. මානෙ තියෙන කෙනා මේ ලෝකේ කවුද කියලා පින්නතුනි හොයන්න බෑ ලේසියෙන්. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා මානෙ තියෙන කෙනා ඒ තැන්වලදී ඒ විදිහට පින්නතුනි හැසිරෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් භික්ෂුවගේ පැත්තෙන් ගත්තොත් මිනිස්සෙක් ඇවිල්ලා භික්ෂුවගෙන් අහනවා ඔබ වහන්සේ පාංශකුල චීවර විතරද පොරවන්නේ කියලා. මේ භික්ෂුව කියනවා මම පාංශකුල චීවර විතරයි පොරවන්නේ කියලා. ඒ සාමින් වහන්සේගෙම තවත් මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ පින්ඩපාතෙන් විතර ජීවත් වෙන්නේ. ඔව් මම පින්ඩපාතෙන් විතරයි ජීවත් වෙන්නේ. දැන් එතකොට මිනිස්සේ මිනිස්සු කොහොමද තේරුම් ගන්නේ මේ භික්ෂුව මේ පාංශකුල චීවර පොරවන භික්ෂුවක්ද එහෙම නැත්නම් පින්ඩපාතෙන් ගෙපෙන භික්ෂුවක්ද කියලා තේරුම් ගන්න බෑනේ පින්නතුනි. ඇයි මේ මානෙ නිසා. අන්න ඒ නිසා හොඳින් වටහා ගන්න තේරුම් ගන්න පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා ගඟක් අයිනේ ගලක් තියෙනවා මේ ගලට නිතර රැල්ල වදිනවා. රැල්ල වදිනකොට පින්නතුනි මේ ගලේ පාසි බදිනවා. ටික දවසක් ගිහිල්ලා බලනකොට මේක හිතා ගන්න බෑ ගලක්ද කණුවක්ද කොටයක්ද මොකක්ද කියලා හොයන්න බෑ. මානෙ තියෙන කෙනත් පින්නතුනි අන්න ඒ වගේ කවුද කියලා හොයන්න බෑ. ඒ වෙලාවට ඒ විදිහට තමයි පින්නතුනි හැසිරෙන්නේ. ඒ මානෙ නිසා වෙන මොකක්ක නිසා නෙවෙයි. ඒ මානෙ රහත් වෙන තුරාවට පින්නතුනි බලපවත්වනවනේ. ඒ නිසා නන්දක ස්වාමින් වහන්සේ ඊට පස්සේ භික්ෂුණී වහන්සේලාගෙන් අහනවා. දැන් කිව්වනේ ඇසත් අනිත්‍යයි කිව්වා, ඇසට දකින රූපත් අනිත්‍යයි කිව්වා. ඊට පස්සේ අහනව නැගෙනවරුනි චක්කු විඥානං නිච්ඡං වා අනිච්ඡාති. මේ චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යයිද?
චක්කු විඥානයත් අනිත්‍යයි. සෝත විඥානය අනිත්‍යයි. ගාහන විඥානය ඒත් අනිත්‍යයි. දැන් නැගෙනවරුනි උපමාවක් කියනව නන්දක හාමුදුරුවෝ මේ ගහක් තියෙනවා. යම් කෙනෙක් කියනවා මේ ගහේ කඳත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි, අතුපතරත් අනිත්‍යයි. හැබැයි මේ ගහෙන් තියෙන හේවණල නම් නිට්ටයයි කියලා යමෙක් කියන්න පුළුවන්. ඒ කියමන සැබෑ කියමනක්ද නැද්ද? ස්වාමිනී සැබෑ කියමනක් නෙවෙයි. ඇයි? ගහත් අනිත්‍ය නම්, කොළත් අනිත්‍ය නම්, කඳත් අනිත්‍ය නම් හේවණල විතරක් නිට්ටය වෙන්න විදියක් නැහැ. ඒ වගේ ඇසත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, චක්කු විඥානයේ විතරක් නිට්ටය වෙන්න විදියක් නැහැ. හැබැයි සමහරු කියනවා චක්කු විඥානය නම් නිට්ටයයි කියලා යමෙක් කියන්න පුළුවන්. ඒ කියමන සැබෑ කියමනක් නෙවෙයි. මතක තියාගන්න ඇසත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, චක්කු විඥානයේ විතරක් නිට්ටය වෙන්න විදියක් නැහැ. අපි විඳිනව පින්නතුනි, විදීම් සියල්ල තුල මතක තියාගන්න ඕනේ විඳින්නෙක් නැත නිසා පින්නතුනි. වේදනාව 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 කියලා කියනවා. නමුත් වේදනාව පින්නතුනි විඳින කෙනෙක් නැහැ. වේදනාව මටයි තියෙන්නේ නැහැ පින්නතුනි. අන්න ඒ මටවත් තයිත නැති වේදනාවක පින්නතුනි අපි ඇලීම ගැටීම් ආදී දේවල් ඇති කර ගන්නකොට තවත් පින්නතුනි මේක භවයෙන් භවයට යනවනේ. සැප වේදනාවක් එනකොට දුක් වේදනාව නැති වෙන බව අපි දන්නවා. එහෙනම් ඒ දුක අනිත්‍ය නිසා නෙවෙයි, දුක අනිත්‍ය නිසා. දුක් වේදනාවක් එනකොට සැප වේදනාවට මොකද වෙන්නේ? පින්නතුනි සැපත් වේදනාව අනිත්‍ය වෙනවා. එතකොට සැපත් අනිත්‍යයි. එහෙනම් දුකත් අනිත්‍යයි, සැපත් අනිත්‍යයි කියන එක හොඳින් වටහා ගන්න ඕනේ. දැන් ඇසක් තිබුණ කියලා, රූප තිබුණ කියලා දකින්නමයි කියන කාරණාව සිද්ධ වෙයිද පින්නතුනි? නෑ. ඉතින් ඇහැකුත් තියෙනවනේ. දකින රූපයකුත් තියෙනවනේ. එහෙනම් ඒ දකින්නමයි කියන කාරණාව. දකින්නමයි කියන කාරණාව සිද්ධ වෙන්නේ චක්කු විඥානේ නැත්තම්. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ පින්නතුනි ඇසක් තිබුණ, රූප තිබුණ කියලා දකින්නමයි කියන කාරණා. දැන් එහෙනම් මැරිච්ච මිනිස්සුන්ට දකින්න පුළුවන්නේ. දැන් මැරිච්ච මිනිස්සෙකුට බලෙන් හරි පින්නතුනි ඇස් දෙක කරලා පෙන්නුවොත් මේ රූපයක් කියලා එයාට තේරුම් ගන්න පුළුවන්. එයාට පේනවද? නෑනේ. ඇයි? චක්කු විඥානේ මැරිලා. මැරිච්ච කෙනාට පින්නතුනි ඇහෙනවද? නෑ. සෝත විඥානේ මැරිලා. එයා තේරුම් ගන්න ඕනේ පින්නතුනි ඇහැකුත් තිබුණයි, රූපයකුත් තිබුණයි කියලා දකින්න බෑ චක්කු විඥානය කියන එක නැත්තම්. අන්න ඒ විඥාණයෙන් තමයි පින්නතුනි හඳුනාගන්නේ මේක ලස්සනයි, මේක අවලස්සනයි. මේ ආදී වශයෙන් හඳුනාගන්න. ලස්සන නම් පින්නතුනි ඇලෙනවා, අවලස්සන නම් පින්නතුනි ගැටෙනවා. ওই දෙකේන යන්නේ පින්නතුනි. ওই ටික තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේක යම් කෙනෙකුට හොඳට උපේක්ෂාවෙන් මධ්‍යස්තව පින්නතුනි බලන්න පුළුවන් නම්, මේ ගනුදෙනු නතර කරන්න පුළුවන් නම් ඒ ඇත්තට දුකනොත් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට නන්දකහම්දුරු කියනවා පහනක් තියෙනවා, තෙල් තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් කියනවා මේ පහනත් අනිත්‍යයි, තෙලුත් අනිත්‍යයි, තෙලෙත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි. හැබැයි මේ පහනෙන් නිකුත් වෙන ආලෝකය නම් නිත්‍යයි කියලා යමෙක් කියන්න පුළුවන්. නැගණුවනේ කියමන සැබෑ කියමනක්ද? සාමීනේ පහනත් අනිත්‍ය නම්, තෙලුත් අනිත්‍ය නම්, තෙලෙත් අනිත්‍ය නම් ආලෝකේ විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැ. ඒකත් අනිත්‍යයි ස්වාමීනි. අන්න බලන්න. එහෙනම් ඇසත් අනිත්‍ය නම්, රූපත් අනිත්‍ය නම්, චක්කු විඥානයත් පින්නතුනි අනිත්‍යයි. ඒක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ටික දේශනා කළා. අන්තිමට ධර්මයේ අවබෝධ කරගත්තු කෙනෙකුත්, ධර්මයේ අවබෝධ නොකරගත්තු කෙනෙකුත් අතර ඇති වෙනස කියන එක දක්වන්නට නන්දක ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් පින්නතුනි ගෙනලා දක්වනවා. ඒ කියන්නේ ධර්මයේ අවබෝධ කරගත්තු කෙනෙක් සහ ධර්මයේ අවබෝධ නොකරගත්තු කෙනෙක් අතර ඇති වෙනස. කියනවා මේ දක්ෂ ගව ඝාතකයෙක් කියනවා. පින්නතු මේ උදාහරණේ අහලා ඇති, මතක ඇති. දක්ෂ ගව ඝාතකය කියන්නේ හරක් මරණ මිනිස්සෙක්නේ. මේ හරක් මරණ මිනිස්සයා ගන්නව පින්නතුනි හොඳට කැපෙන තියුණු පිහියක් අරගෙන හරකයි හැම කපන්නෙත් නැහැ, මස් කපන්නෙත් නැහැ, නහර කපන්නෙත් නැහැ, එක ලේ බින්දුවක්වත් බිම දාන්නෙත් නැහැ, හැම කපන්නෙත් නැහැ, මස් කපන්නෙත් නැහැ, නහර කපන්නෙත් නැහැ, එක ලේ බින්දුවක්වත් බිම දාන්නෙත් නැහැ. හැබැයි මේ හරකගේ හැමයි මසයි අතර තියෙනවනේ පින්නතුනේ සුදු පාට සිවියක්. ආනේ සිවිය විතරක් ටික ටික කපනවා. අපිට තියෙනවනේ තුවාලයක් උනම බලන්නකො සුදු පාට සිවියක් තියෙනවා. හැබැයි ඒ කැපුරට ලේන්නේ නැහැ.
ඒ සුදු පාට සිවිය විතරක් මේ දක්ෂ ගවඝාතකයා හිමිහිට පින්නතුනි කපනවා. හැබැයි මේක පරිස්සමෙන් කරන්න ඕනේ. පිහිය හරි අත හරි යන්තම් එහාට මෙහාට ගියොත් එක්ක හැම කැපෙව නැත්නම් නහර කැපෙන. එතකොට වැඩක් නැහැ ලේනවනේ. ඒ නිසා මේ දක්ෂ ගවඝාතකයෙක් නම් කරන්න ඕනේ හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවි හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවිය අතරින් විතරක් පින්නතුනි මේ පිහිය යවන්න ඕනේ. ඒ පිහිය යවලා මේ ඇත්තා ගවඝාතකයා කරන්නේ මොකද්ද? මේ හරකගේ හැම වෙනම පින්නතුනි ගලවලා අයින් කරනවා. දැන් හරකා පැත්තක හැමත් පැත්තක. ඒ කියන්නේ හරකා හා සමානයි පින්නතුනි මොනවද? ආධ්‍යාත්මික ආයතන 6. හරකගෙන් ගලවලා ඉවත් කරපු හැම හා සමානයි බාහිර ආයතන 6. පින්නතුනි දැන් තේරුණානේ? හරකා හා සමානයි ආධ්‍යාත්මික ආයතන 6. හරකගෙන් ගලවලා ඉවත් කරපු හැම හා සමානයි බාහිර ආයතන 6. එතකොට මේ බාහිර ආයතන 6ත් ආධ්‍යාත්මික ආයතන 6ත් මේක දෙකක්නේ. මේ දක්ෂ ගවඝාතකය කරපු දේ තමයි පින්නතුනි ආපහු අරහරකටම අරහම උඩින් පෙරෙව්වා. පොරවලා රැස්සලා ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා මිනිස්සුනේ නුඹලාට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ලා හිටපු හරකමද මේ ඉන්නේ නැත්නම් වෙන එකෙක්ද? පින්නතුනි ඉස්සෙල්ලා හිටපු හරකම තමයි ඉන්නේ. නමුත් ඒ හරකත් හරකගේ හැමත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. අන්න රහතන් වහන්සේත් පින්නතුනි වගේ. කොයි වගේද? දැන් ආධ්‍යාත්මික ආයතන 6 හා සමානයි කියවනේ හරක හා සමානයි කියවනේ ආධ්‍යාත්මික ආයතන 6. දැන් හරකගෙන් ගලවලා ඉවත් කරපු හැම හා සමානයි කියවනේ පින්නතුනි බාහිර ආයතන 6. ඒ වගේ තමයි රහතන් වහන්සේ මේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය කියන එක නැති කළා පින්නතුනි. අර දක්ෂ ගවඝාතකයා හැමත් මසත් අතරදී සුදු පාට සිවිය කපලා අයින් කළා වගේ රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනයේ සුදු පාට සිවිය තීක්ෂණ ප්‍රඥාවෙන් කප අයින් කළා. හරිම ලස්සනයි පින්නතුනි උපමාව. මෙන්න මේ කෙටියම කෙන මේ ලෝකයේත් එක්ක තන ගනුදෙනු අතර කරන්න ඕන පින්නතුනි. ලෝකයේත් එක්ක මෙච්චර කලක් ගනුදෙනු කරපු නිසා තමයි මෙච්චර කලක් මේ ගමන ආවේ. නමුත් දැන් කරන්න ඕනේ මේ ගනුදෙනුව කියන එක නතර කරන්න ඕන පින්නතුනි. ඒක එකපාරට කරන්න බෑ. ඒක ධර්මයත් එක්ක අවබෝධයත් එක්කම තමයි පින්නතුනි කරන්නට ඕනේ. ඒ නිසා අපි සමහර බොහෝ වෙලාවට දේශනා කරන එකක් තමයි කියන එකක් තමයි නිකන් ඉන්න වෙලාවකට මේ තමන්ගේ කය දෙස ඇතුළාන්තේ හොඳට බලන්න පින්නතුනි. දැන් අපි දැකලා තියෙන අනුන්ගේනේ අනුගේ කයත් කපන එකක් කොටන එකක් වීඩියෝ එක ගැන කොහෙන් හරි දැකලා තියෙනවනේ. නමුත් ඒක නෙවෙයි. මේ තමන්ගේ කය දෙස මේ ඇත්තටම මේ කය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය නුවණින් අපිට හොඳට අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනි ඇත්තටම මේ ජීවිතේ අස්තිර ස්වභාවය එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන දුකින් නිදහස් වෙන්න පින්නතුනි පුළුවන්කම තියෙනවා. ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කළේ දුක විතරයි පින්නතුනි. නමුත් බුදුහාඳුර විතරයි දුකට හේතුව කියලා දුන්නේ. ඒ මදිවට දුකින් මිදෙන්නත් කියලා දුන්නේ. ඒ මදිවට දුකින් මිදෙන මාර්ගයක් කියලා දුන්නා. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත විතරක් නේ උන්වහන්සේක අපිට නොවඩුව පින්නතුනි දේශනා කළා. දැන් තියෙන්නේ මග යන්නේ අපිට අමුතුවෙන් මේ ලෝක කුසල් හොයන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. අපිට හොයාගන්න බැරි අමාරු දේ බුදුහාමුදුරුවෝ තනියෙන් දුක් විඳලා පින්නතුනි අවබෝධ කරගත්ත නිසා අපිට තියෙන්නේ ඒ මග යන්නේ එක විතරයි. නිකයි මේ කිව්වේ විදර්ශනා ප්‍රඥාවෙන් මේ ශරීරයේ ඇතුළාන්තයේ දැකලා මේ ශරීරයේ පිළිබඳව පින්නතුනි කලකිරෙනවා නම් ඒ කලකිරුණු පුජ්‍යලයා ආපහු මේ ශරීරයේ පිළිබඳව ඇලෙයිද? ඇලෙන්නේ නැහැ පින්නතුනි. ඔහු දන්නවා මොකද්ද? මම වර්තමානයේ තුල මේක නඩත්තු කරන්න මෙච්චර දුකක් විඳිනවා නම් අනාගතයටත් මේ කුණු ගොඩ හැදුනොත් ඒත් මේ වගේම දුකක් මට විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අහු කරන්නේ මොකද්ද? වර්තමානයේ තුල ඉඳගෙනම මෙහි අනිත්‍ය ස්වභාවයේ පින්නතුනි විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් හොඳට දකින්න පුරුදු වෙනවා. අසුබේ වඩනකොට අපිට අප්‍රියාවක් ඇති වෙන්න විදියක් නැහැ. අසුබේ දිනු කරනකොට අප්‍රියාවක් ඇති වෙනව නම් ඒ වඩලා තියෙන්නේ පින්නතුනි අසුබේ නෙවෙයි. ඒ වඩලා තියෙන්නේ සුබ සංඥාවනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා රහතන් වහන්සේ කරපු එකම දේ තමයි ඇසත් රූපයත් අතර තියෙන මේ තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාවෙන් නුවණින් පින්නතුනි කප අයින් කළා.
දැන් රහතන් වහන්සේ හිතුවොත් ඇස් දෙක අන්ධ කරගත්තා නම් මේ ප්‍රශ්නේ ඔක්කොම හරිනේ කියලා. එතකොට මේ ඉවරයිද? නෑ පින්නතුනේ ඇහැ අන්ධ කරගත්තයි කියලා මේ ලෝකෙ මේක හරියන්නේ නෑ. එහෙනම් බාහිර ලෝක රූපවලට හානි කළොත් ඔක්කොම හරිනේ. රූප දකින්න නිසානේ දකින්න තියෙන නිසානේ මේ ඔක්කොම කියලා නෑ. රූප වලට හානි කළ වැඩකුත් නැහැ. ඇසාන්ද කරගත්ත කරගෙන වැඩකුත් නැහැ. රූප වලට හානි කළ වැඩකුත් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි නැවත නැවත මේ කියන්නේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාවෙන් නුවණින් කපයින් කරා. ඒක එකපාරට කරන්න බෑ පින්නතුනේ. මොකද රාගය සහිත දේවල් පුරුදු කරපු මේ සංසාරේ අපිට එකපාරට පින්නතුනේ මේක නැති කරන්න බෑ. ධර්මයත් එක්ක අවබෝධාත්මක ජීවිතයක් එක්ක පින්නතුනේ මේ ගමන යන්න ඕනේ. සමහරු ඒ ගිහිගේ පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වුණාම ඉක්මනට දමල ගහලා යනවා. ඒ දමල ගහලා ගියාට පින්නතුනේ ආපහු එතෙන්ට මෙනවා. ඒ අවබෝධින් යන ගමනක් නෙවෙයි ශනිකව ඇති වෙන කලකිරීමත් එක්ක පින්නතුනේ පිටත් වෙන ගමනක්. නමුත් අවබෝධයත් එක්කම කලකිරුණා කියලා කියන්නේ එදා සිද්ධාර්ථ කුමාරයා පැන්කෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ ආයි ලොකු පුටුවක් ලොකු මාලිගාවක් වань නෙවෙයිනේ. බුද්ධත්වයට පත් වෙලා මිසක් මේ මාලිගාව පැත්ත පලාතකට එන්නේ නැහැ කියන අදිෂ්ඨාන පූර්වකව පින්නතුනේ කටයුතු කළා. ඉතින් බුද්ධත්වයට පත් වෙලාම තමයි පින්නතුනේ ගමන අවසන් කළේ. අන්න මේ ලෝක නියම කලකිරීම කියන්නේ ඒකයි. අපි පින්නතුනේ පැත්තකට කලකිරුණොත් අපි තව පැත්තක් අපි අල්ලනවනේ. අපේ කලකිරීම තියෙන්නේ තවත් පැත්තක් පින්නතුනේ අල්ලාගෙනයි. ඒ තවත් පැත්තක් අල්ලාගෙන කලකිරීම නියම කලකිරීම නෙවෙයි ලෝකේ. අතහරිනව නම් ඒක නියමාකාරයකට පිළිවෙලකට පින්නතුනේ අතහරින්න ඕනේ. නමුත් Tamanට ෂණිකව ඇති වෙන ප්‍රශ්නවලට කලකිරීලා ඉක්මනට මේක ඇතහැලා දාලා ගියොත් මේ ගමන තේරුම් අරගෙන අපිට යන්න පුළුවන් කමක් නැති වෙන. මොකද ආපහු එතෙන්ටම පින්නතුනේ එන්න පුළුවන්. මොකද අවබෝධයත් එක්ක නෙවෙයිනේ නික්මීම කියන එක සිද්ධ වුණේ පින්නතුනේ. ඒ නිසා වෙන මොකුත් නිසා නෙවෙයි. ඒක Taman හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ගිහි ජීවිතයේ දුක් සහිතයි, කරදර සහිතයි, කලබල සහිතයි කියලා මේක පාට දමල ගහලා යන්නේ එක නෙවෙයි පින්නතුනේ. අවබෝධයත් එක්කම තේරුම් ගන්න ඕනේ. අවබෝධාත්මක ධර්මයකුත් එක්ක මේක හොඳට තේරුම් අරගෙන ජීවිතේ කටයුතු කරනකොට ගිහි ජීවිතයේ තුල උනත් පින්නතුනේ ධර්මයේ පුරුදු කරන්න බැරි කමක් නැහැ. ධර්මයේ වරද නෙවෙයි පින්නතුනේ අපි ධර්මයේ පුරුදු කරන තැන අවබෝධ කරගත්තා නම් ආන්න එදාට තමයි ධර්මයට නිය වටිනාකමක් එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ සමහරු හිතනවා මේ අවශ්‍ය වෙලාවදී මෙතන ධර්මයේ නැත්තම් මොකටද කියලා පින්නතුනේ ඒ ධර්මයේ වරද නෙවෙයි තමන් ඒ ධර්මයේ නිසි ආකාරයට සුදුසුතැනට සුදුසු විදියට පින්නතුනේ පාවිච්චි කරන්නේ සමහර වෙලාවට. දැන් බුද්ධ කාලේ පින්නතුන් දන්නවනේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙව්දුවගෙන් ඇහුවා දෙව්දුව මනුස්ස ලෝකෙදි මොන පින්කම කළා දිව්‍ය ලෝකෙට ආවේ. ස්වාමීනි මම වැඩ කළේ මනුස්ස ලෝක ගෙදර කියන්නේ 16ක් හැටියට වැඩ කළා. බඩු මුට්ටු කැඩෙනවා ඊට පස්සේ හාම්පුතා මට බනිනවා. නමුත් ස්වාමීනි මම කිසිම දවසක කේන්ති ගත්තේ නැහැ. අහන්න බලන්නකෝ 16ක් හැටියට වැඩ කළේ ගෙදර වළං හොදනවා පිඟන් හොදනවා මේ ඊට පස්සේ ගේ සුද්ධ කරනවා බත් උයනවා. ඉතින් ඒ වැඩ කරන මිනිස්සුන්ගේ අතින් බඩු මුට්ටු කැඩෙන්නෙත් පින්නතුනි. ඉතින් එහෙව් 16 ගේ අතින් බඩු මුට්ටු කැඩෙනකොට හාම්පුතා බයිනවා ස්වාමීනි මං කවදාවත් කේන්ති ගත්තේ නැහැ. අන්න බලන්නකෝ මං කවදාවත් කේන්ති ගත්තේ නැහැ. කොහොද දැන් හාම්පුතා එහෙ මම මෙහෙ ගෙව බලන්නකෝ. පින්නතුනි ගෙදර වැඩ කරපු 16 දැන් දිවි ලෝකේ. නමුත් ගෙදර වැඩ කරපු මේ වැඩ කරපු 16ට පඩිගෙවපු හාම්පුතා දැන් තාමත් මනුස්ස ලෝකේ. දැන් ඒකෙන්ම තේරෙනවනේ පින්නතුනි ඒ 16ක් වෙලත් අවශ්‍ය නැති ධර්මයේ හොඳට පුරුදු කළානේ. කොච්චර ලස්සනයි. ඉතින් නන්දක ස්වාමින් වහන්සේ පින්නතුනි මේ දේශනාව නැත්තම් මේ නන්දකෝවාද සූත්‍රයේ දේශනා කළ අවසන් වුණාට පස්සේ භික්ෂුණීන් වහන්සේලාට කිව්වා දැන් විහාරයට දැන් යන්න දැන් මන කිව්වා ඇති කියලා. කෙසේවා මේ ධර්ම රසයේ දැනුන නිසා පින්නතුනි භික්ෂුණීන් වහන්සේලා යන්නේ නැහැ. අන්තිමට බුදුහාමුදුරන්ට ගිහිලා මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ හෙටත් අපිට බණ කියන්න වෙන කවුරුත් ඉවන්න එපා. නන්දක ස්වාමීන් වහන්සේ මෙවන්න කිව්වා. බුදුහාර නන්දකහන්ට කතා කළකෝ නන්දක හෙටත් ගිහිල්ලා ওই බණම කියන්න කිව්වා. එක බණ දෙපාරක් තුන් පාරක් අහනකොට එපා වෙනවනේ. නෑ ඒ නිසා නෙවෙයි පින්නතුනි මේක ලොකු අවබෝධයක් ඇතුවයි කිව්වේ. නන්දක හාමුදුරුවෝ දෙවෙනි දවසේ ගිහිල්ලා මේ දේශනාව මේ විදිහටම කළා. අන්නේ දෙවෙනි දවසේ දේශනාව කළ අවසන් වෙනකොට පින්නතුනි මතක තියාගන්න මේ නන්දකෝවාද සූත්‍ර දේශනාව අහලා තමයි 500ක් භික්ෂුණීන් වහන්සේලා රහත් තත්වයට පින්නතුනිපත් උනේ. භාගතුන් වහන්සේ වදාළ නන්දක දෙවෙනි දවසේ ඔය සූත්‍රයේ දේශනා කළ අවසන් වෙනකොට අඩුමතරමේ එතන හිටියනම් අවුරුදු 7ක සාමණේරියක්
ඒ පවා සෝවාන් ඵලයටවත්පත් වුණා කියලයි බුදුහාමුදුරෝ දේශනාව පින්නතුනි හමාර කළේ. ඒ කියන්නේ පළවෙනි දවසේ කිව්ව බණ ටික හොඳ නැතුව නෙවෙයි. බණ ටික හොඳයි. නමුත් බුදුහාමුදුරෝ වදාලා නන්දක පළවෙනි දවසේ දේශනාව හරියට චාතුර්දශී පොය දවසේ මිනිස්සු හඳ බලනවනේ. ඒ හඳ බලනකොට හඳේ රවුමේ කිසි අඩුවක් නැහැ. නමුත් හඳ බලන මිනිස්සුන්ගේ හිතේ මොකද්ද අඩුවක් තියෙනවා. ඒ වගේ තමයි කිව්වා පළවෙනි දවසේ දේශනාවේ කිසි අඩුවක් නැහැ. නමුත් භික්ෂුණීන් වහන්සේලාගේ හිතේ මොකද්ද අඩුවක් තියෙනවා. දෙවෙනි දවසේ දේශනාව කළාට පස්සේ නන්දක හරියට පුම් පොහොය දවසේ. ඒ කියන්නේ හරියට 15ක් පොහොය දවසේ හඳ බලනකොට හඳේ කිසිම අඩුවක් නැහැනේ. හඳේ රවුමේ කිසි අඩුවකුත් නැහැ. බලන මිනිස්සයාගේ හිතේ අඩුවකුත් නැහැ. ඒ වගේ තමයි නන්දක දෙවෙනි දවසේ දේශනා කළ අවසන් වෙනකොට ඒ භික්ෂුණීන් වහන්සේලාගේ හිතේ අඩුවකුත් නැහැ, දේශනාවේ අඩුවකුත් නැහැ කිව්වා. ඒ නිසා මේ ඉගෙන ගත්තේ 500ක් භික්ෂුණීන් වහන්සේලා රහත් තත්ත්වයට පත් කළ සූත්‍රයක්. ඒ තමයි නන්දකෝවාද සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ සලායතන වර්ගයේ සඳහන් වන බොහොම ලස්සන දේශනාවක්. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගත්තු කෙනෙකුත් ධර්මය අවබෝධ නොකරගත්තු කෙනෙකුත් අතර ඇති වෙනස දක්වන්නට ගත්ත උපමාව පෙන්නතුනි ඇත්තටම සැබවින් බොහොම ලස්සනයි. නන්දක ස්වාමින් වහන්සේ. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණ බෝධේම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ අම්බලන්ගොඩ අලුත්වල පදිංචි තිලිනි භාග්‍යා ගෞතමී හේරත් දියණිය. ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කළේ අදට යෙදී ඇති තිලිනි භාග්‍යා දියණියගේ උපන් දිනයේ නිමිත්තෙන් සිදු කරන මේ පින්කමේදී තිලිනි භාග්‍යා දියණියගේ අනාගත ජීවිතය නිදුක් නිරෝගී සම්පන්නව තව තවත් හොඳට පිංගහම් කරගෙන ධර්මයට ලැබිව සාංශාරික ස්වභාවයේ තේරුම් අරගෙන ධර්මයේ පුරුදු කරමින් තමන්ගේ ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. සුබ උපන් දිනයකට තිලිනි භාග්‍යා දියණියන්ට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයම ලැබේවා. එදත් දුකක් කරදරයක් අසනීපයක් නැතුව සුවසේ ජීවත් වන්නට දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ස්වාමියා වන අශේන් පියුමාල් විජේසිරි යන දෙදෙනාගේ යුග දිවියට ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම සඳහා ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ධර්මාබෝධය ආශිර්වාදයක්ම වේවා. ඒ නිසා අලුතින් ආරම්භ කරන මේ යුග ජීවිතයේ කටයුතු අලුත් ජීවිතයේ කටයුතු බොහෝම සතුටින් සැනසෙල්ලෙන් සමාදානෙන් දෙදෙනාටම හොඳට පින්කම් කරගෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා කියන මේ ධර්මයන් වඩාගෙන නුවණින් දියුණු කරගෙන පින්නතුනි කටයුතු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි ආශිර්වාද කරමු. ඒ වගේම සුජීවත් සිටින දෙපාර්ශ්වයේ දෙමව්පියන් වන ඩී.ඩබ්ලිව් විජේසිරි මහත්මයා සහ කේමා නාලනී මහත්මනියටත් කරුණාරත්න හේරත් මහත්මයා සහ කුසුම් හේරත් මහත්මනියටත් ඒ දෙපළටත් ඒ ඇත්තන්ටත් දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ දිගාසිරි සම්පන්නියම ලැබේවා. ඒ වගේම අකින්සා කල්මිනී සෙනුමිත දිම්සර ඒ වගේම කෝෂිනා හස්මි යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දැනට අසනීපයෙන් පසුවන එච්.ඩබ්ලිව් ඥානවතී අත්තම්මාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්මාබෝධයම ලැබේවා. ඒ වගේම දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින පවිත්‍රා හේරස් සහෝදරියටත් ඒ වගේම තක්ෂිලා දමයන්ති හේරස් සහෝදරියටත් ඒ දෙපළට ඒ දරුවන් මේ ලෝකෙට බිහි කරන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික සුවපත් භාවය ලැබේවා. නිදුක් නිරෝගී සම්පන්න මේ රටට මේ ජාතියට මේ ආගමට මේ භාෂාවට වැඩ ඇති පින්වත් දරුවන් දෙපළක් මේ ලෝකෙට බිහි වේවායි සාදු සාදු කියලා අපි ආශිර්වාද කරමු. සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම සහෝදරයන්ට ඥාතීන්ට හිතවතුන්ට ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාටම ධර්ම දේශනා සිද්ධ කරන ධම්මග කියා දෙන සියලුම ස්වාමින් වහන්සේලාටත් අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත්
නිරෝගී සම්පත්තිය දිගාසරි සම්පත්තිය ලැබේවා. ප්‍රඥානාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවච සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං